අයිබෝවන් අද අපේ පාඩම වෙන්නේ නිපුණතා මට්ටම 6.5 පෙට්‍රල් එන්ජිමක බැටරි දඟර ජොලන පද්ධතියේ දෝෂ සඳහා පිළියම් තීරණය කරයි කියන පාඩම. මෙහි විෂය අන්තර්ගතය ඔබ දකිනවා. බැටරි දඟර ජොලන පද්ධතියේ අවශ්‍යතාව, ප්‍රධාන සංරචක සහ ඒවැය කාර්ය සහ දෝෂ, බැටරිය, ජොලන ස්විචය, ජොලන දඟරය, බෙදා හරිනය, අධි වෝල්ටීයතා රැහැන්, පුලිඟු පේනු, දෝෂ නිවැරදි කිරීම කියන ටික විෂය අන්තර්ගතයේ තියෙනවා. එතකොට මේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම, පිරිසුදු කිරීම, විස්පර්ශක තුඩු සහ පුලිඟු පරතරයේ සිරුමාරු කිරීම කියන ඒවා ප්‍රායෝගිකයි. ඉතින් අපි මේ විෂය අන්තර්ගතයේ තියෙන ඔබ මීට කලින් පන්තියේදී කරපු දේවල් නැවත පුනරීක්ෂණයක් තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. මේකේ ඉගෙනුම් පළ වශයෙන් ඔබ දකින්නේ ජොලන පද්ධතියේ ප්‍රධාන සංරචකවල කාර්ය විස්තර කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ජොලන පද්ධතියේ විය හැකි දෝෂ සඳහා විසඳුම් යෝජනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එන්ජිමෙන් ගලවා ඉවත් කර ඇති බැටරි දඟර ජොලන පද්ධතියට අයත් බෙදා හරිනේ විස්පර්ශක තුඩු පරතර සිරුමාරු කරන්න. ඇතරම ඒ ස්පර්ශක තුඩු පරතර සිරුමාරු කරනවා කියන එක ප්‍රායෝගිකයක්. නමුත් මේ ප්‍රායෝගික කරන්න අවශ්‍ය මූලික දේවල් ටික මම මේ වැඩසටහනේදී ඔබට දක්වනවා. පුලිඟු දහන එන්ජිමකට බැටරි දඟර ජොලන පද්ධතියක් අවශ්‍යයි. අපි දන්නවා පුලිඟු දහන එන්ජිමක ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩරය තුලට ගියාම පුලිඟු පේනුවකින් ගින්නක් ඇති කරලා පුලිඟුවක් ඇති කරලා තමයි මේ මිශ්‍රණය දල්වන්නේ. ඔබ දකිනවා මේ මිශ්‍රණය දල්වපුවාම මෙතන ඇති වෙන අධික තාපය නිසා ඇති වෙන පීඩනයෙන් පිස්ටනය පල්ලෙහාට තල්ලු කරලා තමයි අපේ කාර්ය පහර එහෙම නැත්නම් බල පහර සිද්ධ වෙන්නේ. ඉතින් මේ සඳහා නිවැරදි වෙලාවට පුලිඟුවේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය අතරට අධි වෝල්ටීයතා විදුලි ධාරාවක් සපීම තමයි ජොලන පද්ධතියක සිද්ධ විය යුතුයි. බැටරි දඟර ජොලන පද්ධතියක තිබිය යුතු ලක්ෂණ. ඒ කියන්නේ බැටරි දඟර ජොලන පද්ධතියක පුලිඟු පේනුවේ ඉලෙක්ට්‍රෝඩ අතර පුලිඟුවක් ඇති කිරීමට ප්‍රමාණවත් ඉහළ විභවාන්තරයක් සහිත විදුලි ප්‍රභාවයක් ඇති කරන්න ඕනේ. මොකද මේකේ තියෙන්නේ බැටරි වෝල්ටීයතාවය, බැටරි වෝල්ටීයතාවය වෝල්ට් 12ක් නැත්නම් 6ක්. මේකෙන් විදුලි පුලිඟුවක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. එන්ජිමේ වේගය සහ මිශ්‍රණයේ ස්වභාවය අණුව දහන පෙරහැවීම. පෙරහැවීම කියන එක අපි ඉස්සරහට විස්තර කරනවා. පෙරහැවුනවා කියලා කියන්නේ පුලිඟුව නිකුත් දැන් පුලිඟුව අපි දන්නවා පිස්ටන් එක TDC වලට එහෙම නැත්නම් ඉහළ මුදුන් සීමාවට ගිහිල්ලා පුලිඟුව නිකුත් කරොත් එහෙම සිද්ධ වෙන්නේ දහනයේ සිද්ධලා අවසන් වෙනකොට පුලිඟු පිස්ටන් එක දැන් ගොඩ දුර ආපහු ගිහිල්ලා. එතකොට ඉහළ පීඩනයක් ලබා ගන්න බෑ. එහෙමනම් ඒක සිද්ධ වෙන්න ඕනේ සම්පීඩන පහරේ අවසානයට පෙර ආතුව. ඒකට අපි කියනවා පෙරයවනවා කියලා. ඉතින් මිශ්‍රණයේ ස්වභාවය සහ එන්ජිමේ වේගය අනුව මේ පෙරයවුම වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නත් මේ බැටරි දඟර ජොලන පද්ධතියක උපක්‍රම යොදලා තියෙනවා. එතකොට ඒත් එක්කම අපිට ඕන වෙලාවට පුළුවන් කමක් නැහැ පුලිඟු නිකුත් කරන්න. පුලිඟු පේනුවට ධාරාව සපයන්න ඕනේ ඒ සිලින්ඩරයට අවශ්‍ය අවස්ථාවේදී. අවශ්‍ය අවස්ථාවේදී කියලා කියන්නේ සම්පීඩන පහරේ අවසානයේදී. සම්පීඩන පහරේ අවසාන වෙනකොට තමයි පුලිඟුවක් නිකුත් වෙන්න ඕනේ. ඉතින් ඒකත් කරන්න ඕනේ මේ ජොලන පද්ධතිය තුලින්ම. ඒත් එක්කම මේක ලේසි වැඩක් නෙමෙයි. ඊටව වේගෙන් සිද්ධ වෙන වැඩක්. දැන් විනාඩියකට වට 3000ක විතර වේගෙන් කරකවන සාමාන්‍ය වේගෙන් කරගෙන එන්ජිමක් ගත්තාම විනාඩියකට බල පහරවල් 1500ක් ඇති වෙනවා. එතකොට විනාඩියක් තුල පුලිඟු 1500ක් නිකුත් කළ යුතුයි. ඉතින් මේක තාම වේගෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. මේ සඳහා තියෙන බැටරි දඟර ජොලන පද්ධතියක පරිපත සටහන තමයි මේ තියෙන්නේ. අපි මෙතන බැටරිය දක්වලා තියෙනවා. මේ බැටරියේ එක අග්‍රයක් භූගත කරලා තියෙනවා. ඒත් එක්කම
මේ තියෙන්නේ ජොල්න යතුර. මේ ජොල්න යතුර මගින් තමයි මේ පරිපතේට විදුලි සැපයීම ආරම්භ කරන්නේ. ජොල්න යතුර ඔන් කරපුවාම පරිපතේට විදුලිය ගලාගෙන යනවා. මේ ගලාගෙන යන විදුලිය මෙහෙම අපි මෙතන තියෙනවා ජොල්න දඟරය. ජොල්න දඟරය කියලා කියන්නේ ඇත්තටම පරිණාමකයක්. අධිකර පරිණාමකයක්. ඔබ දැන් මේ වෙනකොට පරිණාමක කියනවා ගැන දැනගෙන ඉන්නවා විදුලි ක්ෂේත්‍රයේදී. පරිණාමකයෙන් කරන්නේ වෝල්ටීයතාවය වැඩි කරන එක. අධිකර පරිණාමකයෙන් මෙතනදී කරන්නේ බැටරි වෝල්ටීයතාවය ඉහළ වෝල්ටීයතාවයකට පත් කරගන්න එක. වෝල්ට් 22000ක විතර වෝල්ටීයතාවයකට පත් කරගන්නවා බැටරි වෝල්ටීයතාවය ජොල්න නගරයේ මගින්. ඉතින් ඊටම සම්බන්ධ පරිපතය ප්‍රාථමික පරිපතය සම්පූර්ණ වෙන්නේ මේ දකින්න ස්පර්ශක තුඩු යුගලයේ හරහා. ස්පර්ශක තුඩු යුගලයේ හරහා. මෙතන තියෙනවා බෙදාහරිනය. බෙදාහරිනේ බඳ කොටස මේ තියෙන්නේ. බෙදාහරිනේ පියන මේ තියෙන්නේ. එහෙම නැත්නම් බෙදාහරින වසුන. මේවා ඇත්තටම ඔබ ගලවලා බලලා ඇති. දැකලා ඇති. ඉතින් මේ බෙදාහරිනේ මේ තියෙන බෙදාහරිනේ වසුනේ තියෙන අග්‍ර තුලින් තමයි පුලිඟු පේනු වලට අධි ශක්මතා වෝල්ටීයතාවය සම්බන්ධ කරලා තියෙන්නේ. අධි වෝල්ටීයතාව රහයන් විශේෂයෙන් මේවා විශේෂ රහයන්. මොකද ඉතා ඉහළ වෝල්ටීයතාවයක් ලීක් වෙන්න බෑ. ඒකින්ද මේ විශේෂයෙන් සකස් කරපු අධි වෝල්ටීයතාව රහයන් මගින් පුලිඟු පේනු සහ බෙදාහරිනේ අග්‍ර සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ ඔබ දකින්නේ බෙදාහරිනේ බැටරි දඟර ජොල්න පරිපතයේ තියෙන පරිපතයට අයත් වෙන කොටස් ටික. අපි මෙතන බැටරි ගැන ලොකු විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බැටරිය ගැන අපි විදුලි පාඩම් වලදී කතා කරමු. පෙට්‍රල් එන්ජින් සඳහා කුඩා වාහන සඳහා මේ ඇම්පියර් දැන් මෝටර් සයිකල් වලට වාගේ ඒවට නම් ඇම්පියර් පැය වලින්මයි ඉන්නේ බැටරිය ධාරිතාවය. බැටරියෙන් ගන්න පුළුවන් විදුලි ප්‍රමාණය ඇම්පියර් පැය 4 ඉඳලා 12 විතර දක්වා ඒවා මේ පාවිච්චි කරන මෝටර් සයිකල් වලට එහෙම නැත්නම් යතුරු පැදි වලට සාමාන්‍යයෙන් මෝටර් වාහන වලට කුඩා වාහන ප්‍රමාණයේ වාහන වලට පැය 35 ඉඳලා 60 දක්වා විතර ඒවා. ඒත් එකම ලොකු ප්‍රමාණ ඉහළ වාහන වලට අපි පාවිච්චි කරනවා සමහර ලාට ඇම්පියර් පැය 120 160 වගේ ඉහළ ධාරිතාවයක් තියෙන බැටරි පාවිච්චි කරනවා. මේවා ලෙඩ් අම්ල බැටරි, ඊයම් අම්ල බැටරි. මේ ඊයම් අම්ල බැටරියක් නැවත නැවත ආරෝපණය කරලා ප්‍රයෝජනයට ගන්න පුළුවන් නිසා අපි මෝටර් වාහන සඳහා ඊයම් අම්ල බැටරි පාවිච්චි කරනවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු අර ජොල්න යතුර කියන එක. ජොල්න යතුරේ අවස්ථා ඔබ දකිනවා. දැන් සාමාන්‍ය වාහනයක තියෙන ජොල්න යතුරක් ඔන් කරන විදිහ තමයි මේ රූපරාමුවේ දක්වලා තියෙන්නේ. මේ යතුරෙන් මේ ලොක් පොසිෂන් එකක් තියෙනවා. එතනට කරකවපුවාම ස්ටියරින් එක ලොක් වෙනවා. සාමාන්‍ය වාහනයක් ගැන ඔබ දන්නවනේ. ඉතින් ඒත් එකම ACC කියලා දාලා තියෙන ඇක්සසරිස් වෙනත් ඔය සංනිවේදන උපකරණ වගේ ඒවා ඔන් කරන්න පුළුවන් එක අවස්ථාව. ඒත් එකම මේ ඔන් කියන අවස්ථාව. ඔන් කියන අවස්ථාවේදී තමයි ජොල්න පද්ධතියට ධාරාව සැපෙන්නේ. ඒ කියන්නේ ජොල්න පද්ධතිය ඔන් වෙන්නේ. ජොල්න පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ස්ටාර්ට් අවස්ථාවේදී ක්‍රියාරම්භන මෝටරේ ක්‍රියා කරවන්න තමයි මේ ස්ටාර්ට් අවස්ථාව තියෙන්නේ. වාහන සුක්කාන මගුල කිරීම සංවේදන උපකරණ වගේ ක්‍රියාත්මක කරන එක ජොල්න පද්ධතිය ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාරම්භන මෝටරය ක්‍රියා කරවීම සඳහා මේකේ අවස්ථා කිහිපයක් යොදලා තියෙනවා. අපි ඊළඟට කතා කරමු ජොල්න දඟරය ගැන. ජොල්න දඟරය ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්වා අධිකර පරිණාමකයක් වගේ ක්‍රියා කරන්නේ. අධිකර පරිණාමකයක් ජොල්න නගරය කියන්නේ අධිකර පරිණාමකයක්. මෙහි වෙන් කරලා ගන්න පුළුවන් දඟර දෙයක් තියෙනවා. ඔබ මේ දකින්නේ මේ ධනාග්‍රයෙන් සම්බන්ධ වෙලා තියෙන මේ අයන් කෝරයක් යකඩ කෝරයක් තුල දඟර දෙයක් ඔතලා තියෙනවා. මේ ඔබ නිල් පාටින් දක්වලා තියෙන දඟරය ද්විතීයික දඟරය කියලා හඳුන්වනවා. සෙකන්ඩරි වයින්ඩින්. මේ කහ පාටින් දක්වලා තියෙන දඟරය අපි හඳුන්වනවා ප්‍රාථමික දඟරය කියලා. ප්‍රාථමික දඟරයේ අඩු කොටවල් සංඛ්‍යාවක් යොදලා තියෙන්නේ.
නමුත් මහත කම්බියකින් උතලා තියෙන්නේ. මහත පරිවර්ණය කරපු කොයි කම්බිය වලින් ද්විතීයික දඟරේ ඊට විශාල පොටවල් සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ ධනාග්‍රේ දැන් මේ ජොල දඟරේ අග්‍ර තුනක් තියෙනවා. අපි මේක ධනාග්‍රය කියලා හඳුන්වනවා. මේ තියෙන්නේ ඍණාග්‍රය. මේ ඍණාග්‍රය සම්බන්ධ වෙන්නේ අපි ගිහිලා ඊළඟට බෙදාහරින්නේට මධ්‍යාග්‍රයෙන් තමයි අග්‍රයේ කෙරවලක් සම්බන්ධ වෙන්නේ මේ මෙතෙන්ට ද්විතීයික දඟරේ කෙරවලක් සම්බන්ධ වෙන්නේ මධ්‍යාග්‍රයට අනික් කෙලවර සම්බන්ධ වෙනවා ප්‍රාථමික දඟරයට. ප්‍රාථමික දඟරේ කෙරවල දෙක තමයි මේ තියෙන්නේ. එකක් ධනාග්‍රයට සම්බන්ධ වෙනවා මේ දඟරේ අනිත් එක ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. මේ තියෙන්නේ බෙදාහරින්නේ. බෙදාහරින්නේ අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කොටස් තුනක්. මේක ඇතුලේ තව කොටස් තියෙනවා ගොඩක්. එකක් තමයි බෙදාහරින වසුබ. මේ කොටසට කියනවා බඳ. මේ බෙදාහරින එක බාහිර පෙනුම මේ දකින්න අහම් වෙන්නේ. ඊළඟට මේ බෙදාහරිනේ ඇතුලේ කොටස් ඇතුලේ මේ ඊශාව සම්බන්ධ වෙනවා ගිහිල්ලා ඉංජිමේ කැමිදණ්ඩට. ඊශාවෙන් තමයි බෙදාහරින ක්‍රියා කරවන්නේ. මේක ඇතුලේ තියෙන මේ ඊශාව කැරගෙනකොට තමයි බෙදාහරින කාර්ය සිද්ධ වෙන්නේ. අපි බෙදාහරිනේ උඩ කොටස ගමු. මේ තියෙන බෙදාහරින වසුන මේවා නම් කරනවා මේ කොටස් නම් කරනවා අධි වෝල්ටීයතා අග්‍ර. එතකොට මේ තියෙන මධ්‍ය අග්‍රය මෙව සම්බන්ධ වෙන්නේ කියලා මේ අධි වෝල්ටීයතා අග්‍ර සම්බන්ධ වෙන්නේ අධි වෝල්ටීයතා රැහන් මගින් මේ අග්‍ර සම්බන්ධ කරනවා පුලිඟු පේනු වලට. ඔබ කලින් පරිපතේ දැක්කා. එතකොට මේ තියෙන බෙදාහරින වසුන මේ තියෙන්නේ ඒක පිහිටවල තියෙන විදිය. එතකොට බෙදාහරින වසුනේ මධ්‍යාග්‍රය මේකට කියන රෝටරය කියලා. මේ රෝටරයේ මධ්‍යයට සම්බන්ධ වෙනවා. ඒතකම මේ ඊශාවට උඩින් සම්බන්ධ වෙන රෝටරය මේ කැරකෙනවා. කැරගෙනකොට පුලිඟු පේන වලට සම්බන්ධ අග්‍ර වලට කරන්ට් එක බෙදාගෙන තමයි මෙයා කැරකෙන්නේ. ඒකයි බෙදාහරින කියලා කියන්නේ. කරන්ට් එක බෙදනවා. වෝල්ටීයතාවය බෙදනවා. ඒ බෙදන්නේ නිකන් නෙමෙයි ඒ අවශ්‍ය වෙලාවට. ඒක බෙදාහරින වසුනේ බෙදාහරින බඳට සම්බන්ධ වෙනවා. රෝටරය බෙදාහරින ඊශාවේ මුදුනට සම්බන්ධ වෙනවා. මේ තියෙන රෝටර එක. ඊළඟට අපි බලමු බෙදාහරිනේ බඳෙහි තියෙන જાති. සාමාන්‍යයෙන් මේවා හඳුන්වනවා විස්පර්ශක තුඩු. මේ විස්පර්ශක තුඩු දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ ප්ලැටිනම් පොයින්ට් කියලා කියන්නේ. ප්ලැටිනම් පොයින්ට් කියලා ඔය බාසුන්නැල්ල හැම කියන්නේ මේවට. එතකොට මේත් එක්කම මෙතන මේ දාරිත්‍රිකයක් සම්බන්ධ කරලා තියෙනවා. අපි දන්නවා දාරිත්‍රිකයෙන් ඔබ දන්නවා දාරිත්‍රිකයකින් කරන දේවල්. දාරිත්‍රිකයක් මගින් විදුලි ප්‍රමාණයක් යම් කිසි විදුලි ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. කියන ගබඩා කරලා තියාගන්න පුළුවන් සුළු වෙලාවකට. මේ දාරිත්‍රිකයක් ක්‍රියා කරන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. දාරිත්‍රිකය සම්බන්ධ කරලා තියෙනවා සමාන්තරගතව. ඒත් එක්කම මෙතන කැමියක් තියෙනවා මේ ඊශාවට සම්බන්ධ වෙන මේ කැමියේ මේ මුදුන් තියෙනවානේ. මේ මුදුන් ගණන ඉංජිමේ තියෙන සිලින්ඩර ගණනට එහෙම නැත්නම් මේ සම්බන්ධ වෙන පුලිඟු පේනු ගණනට සමානයි. ඉතින් මේ මුදුනක් මේ ඇතුළුමට ආවොහම මේ විස්පර්ශක තුඩු ඈත් වෙනවා. ඈත් වෙනකොට මේ පරිපතය බිඳෙනවා. එහෙම නැත්නම් ප්‍රාථමික පරිපතය කැඩෙනවා. ඒක තමයි විස්පර්ශක තුඩු වලින් කරන්නේ. එතකොට ප්‍රාථමික පරිපතය සම්පූර්ණ වෙන්නේ විස්පර්ශක තුඩු හරහා භූගත වෙලා. එතකොට එක රවුමක් අරගෙනකොට මේ කැමිය එක වටයක් අරගෙනකොට ඉංජිමේ මුදුන් ඉංජිමේ තියෙන සිලින්ඩර් ගණනට සමාන සංඛ්‍යාවක් සමාන වාර ගණනක් මේ විස්පර්ශක තුඩු ඈත් වෙනවා. අපි ඊළඟට මෙතන මේ දාරිත්‍රිකය දක්වලා තියෙනවා. දාරිත්‍රිකයක් ඔබ දැන් සාමාන්‍ය වාහනයකට හයි කරලා තියෙන දාරිත්‍රිකයක බාහිර පෙනුම ඒ දාරිත්‍රිකයම ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ.
මේක සම්බන්ධ කරලා තියෙන ආකාරය මේ තියෙන්නේ. පරිපතයට. අපි මේ පරිපතයට සමාන්තරගතව තමයි මේ දාරිත්‍රකය සම්බන්ධ වෙන්නේ. දාරිත්‍රකයේ ඒකාග්‍රයක් පරිපතයට සම්බන්ධ වෙන ප්‍රාථමික පරිපතයට අනිත් අග්‍රය භූගත වෙලා තියෙනවා. මේ තියෙන්නේ භූගතාග්‍රය. විස්පර්ශක තුඩුත් භූගත වෙනවා. විස්පර්ශක තුඩු හරහා මේ සම්බන්ධ වෙලා තියෙනකොට විස්පර්ශක තුඩු හරහා ප්‍රාථමික පරිපතයේ භූගත වෙනවා. වෙන් වෙච්චාම දාරිත්‍රකය ආරෝපණය කරනවා. දාරිත්‍රකය ආරෝපණය කරන්න හේතුව තමයි දැන් අපි මේ විස්පර්ශක තුඩු ඈත් වෙන මොහොතේදී මේක සිද්ධ වෙන බොහොම වේගෙන්නේ. මේ ඈත් වෙන මොහොතේදී මේ අතරින් පුලිඟු ඇති වෙලා ධාරාව හුමාරු වෙන්න පුළුවන්. මොකද මේක අධි වෝල්ටේජ් ධාරාව. ධාරාව හුමාරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අර පරිපතයේ බිඳීම ඉක්මනින් සිදු වෙන්නේ නැහැ. ඒකින්ද මේ පුලිඟු මේ අතර පුලිඟු ඇතිවීම වළක්වන්න තමයි දාරිත්‍රකයක් යොදාගෙන තියෙන්නේ. පුලිඟු ඇදුනොත් එහෙම මෙතන පිච්චෙනවා. ඒත් එකම අර පරිපතය හරියට බිඳෙන්නේ නැහැ. හරියට හොඳ පුලිඟුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙතන අපි මේ මෙතනින් වෙන් වෙච්ච ගමන්ම ස්පර්ශක තුරු මෙතනින් වෙන් වෙච්ච ගමන්ම ධාරාව පෙළඹෙනවා දාරිත්‍රකයේ ආරෝපණය කරන්න. දාරිත්‍රකයේ ආරෝපණය කරලා ගබඩා කරලා තියා ගන්නවා ඒ ධාරාව. නැවත සම්බන්ධ වෙච්චාම ආයි දාරිත්‍රකයේ විසර්ජනය වෙනවා. මේ තියෙන්නේ ඔය මං කලින් කියපු අවස්ථාව. විස්පර්ශක තුඩු ඈත් වෙනවා. ඈත් වෙන්න ඕන මෙන්න කියලා තියෙන්නේ. විස්පර්ශක තුඩු ඈත් වූ විට ප්‍රාථමික පරිපතයේ විසන්ධි වෙනවා. මේක ඈත් වෙච්චාම ප්‍රාථමික පරිපතය විසන්ධි වෙනවා. ප්‍රාථමික පරිපතයට අයිති වෙන කොටස් අපි ඉස්සරහට බලමු. ඒ ප්‍රාථමික පරිපතය කියලා කියන්නේ ප්‍රාථමික දඟරය හරහා ගලාගෙන යන ධාරාව විසන්ධි වෙනවා. එතකොට ප්‍රාථමික දඟරයේ මේ අපි දන්නවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන සංසිද්ධිය ප්‍රාථමික දඟරය මගින් නැති කරලා තියෙන චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරලා තියෙනවානේ. ඒක තුලින් ධාරාව ගලාගෙන යනකොට මේ චුම්බක ක්ෂේත්‍රය එකපාරටම බිඳ වැටෙනවා. චුම්බක ක්ෂේත්‍රය බිඳ වැටෙනකොට ද්විතීයික දඟරය ඒ චුම්බක ක්ෂේත්‍රයෙන් ඡේදනය වෙනවා. අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයේ සරණයක ඡේදනය වෙනකොට ඒකේ ධාරාව ප්‍රේරණය වෙනවා. ඒ සංසිද්ධිය තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. එතකොට මේ මෙතනින් ඈත් වෙනකොට ඇත්තටම මේ දාරිත්‍රකය ආරෝපණය වෙන්නේ වෝල්ට් අර බැටරි වෝල්ටේජ් එක වෙන්නේ නෙමෙයි. ඔබ දන්නවා ස්වයං ප්‍රේරණය කියලා සංසිද්ධියක්. ප්‍රාථමික දඟරයේ වටේට හැදිලා තියෙන චුම්බක ක්ෂේත්‍රය ඉවත් වෙනකොට ප්‍රාථමික දඟරයේම කැපෙනවා. ප්‍රාථමික දඟරයේම කැපිලා ඒ චුම්බක ක්ෂේත්‍රයෙන් ප්‍රාථමික දඟරය කැපෙනවා. ප්‍රාථමික දඟරය කැපිලා ඒක තුල හට ගන්න ස්වයං ප්‍රේරණ ධාරාවෙන් තමයි මේ දාරිත්‍රකය ආරෝපණය වෙන්නේ. එතකොට මේ මේකේ මෙහි වෝල්ටේජය වෝල්ට් 300ක් විතර. ඉතින් ඉතා ඉහළ වෝල්ටීයතාවයකින් මේක ආරෝපණය වෙනකොට තමයි අර ද්විතීයික දඟරේ ඒ ධාරාවෙන් ප්‍රේරණය වෙලා අධි වෝල්ටීයතාවයක් හදන්න සාමාන්‍ය වෝල්ට් 22000ක විතර අධි වෝල්ටීයතාවයක් තියෙනවා. අපි ඊළඟට කතා කරන්නේ මේ ඔක්කොම කරගෙන යන්නේ මේ පුලිඟු පේන්නේ මේ තුඩු අතර භූගත ඉලෙක්ට්‍රෝඩය සහ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය අතර පුලිඟුවක් ඇති කරන්න. මේ සියල්ල කරන්නේ. ඉතින් මේ තියෙන්නේ පුලිඟු පේනුවක ඇතුළත පිහිටන ආකාරය. මෙතන පරිවාරක මෙතන ඇත්තටම සෙරමික් පාවිච්චි කරන්නේ මේ තියෙන්නේ. සෙරමික් මේ හොඳ පරිවාරක. මෙතන තියෙන ඉතා ඉහළ විභවයක් නිසා හොඳ පරිවාරක දාලා තියෙන්නේ. ඒතර මේකට කියන මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය කියලා. මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය අතර පුලිඟුව ඇති වෙනවා. මේ පුලිඟුව ඇති කරන්න තමයි අපි ওই සියල්ල කළේ. එතකොට පුලිඟු පේනු එක එක එන්ජිමට එක එක නිෂ්පාදකයෝ එක එක විදියට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පුලිඟු පේනු විවිධ සමාගම් වලින් විවිධ කේතාක්ෂර යටතේ නිර්මාණය වෙලා තියෙනවා. අපි පුලිඟු පේනුවකින් කරන්නේ මේ භූගත ඉලෙක්ට්‍රෝඩය සහ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය කියන ඉලෙක්ට්‍රෝඩ යුගලය පුලිඟුවක් ඇති කරන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝඩ යුගලය සිලින්ඩරයට සපයන එක. මේ තියෙන පුලිඟු පේනුවක් එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන ආකාරය. මේ පුලිඟු පේනුව එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන විදිය තමයි මෙතන දක්වලා තියෙන්නේ.
ඒත් එකම මෙතන තියෙන්නේ පුලිඟු පේනුවක මෙන්න මේ කේතාක්ෂර. මේ පුලිඟු පේනුවේ සියලුම දත්තයන් එහෙම නැත්නම් මේ පුලිඟු පේනුවේ ගැන තොරතුරු මෙන්න මේ කේතාක්ෂර වලින් තමයි කියවෙන්නේ. ඒවා ඉතින් සමාගම් මේ පුලිඟු පේනුවේ නිෂ්පාදකයන් අනුව මේ කේතාක්ෂර ක්‍රමය වෙනස් වෙනවා. ඒතකොට මේකේ සියලුම විස්තර අපි ඉස්සරහට වැඩිපුර ඉගෙන ගමු. මේ දැන් මේ ජොල්න පද්ධතිය ගැන කතා කරන්නේ. පුලිඟු පේනුවා ගැන අපිට එහෙම කතා කරන්න ලොකුට කතා කරන්න දෙයක් දේවල් තියෙනවා තිබුණාට මේක අවස්ථාව නෙමෙයි. ඒතකොට පුලිඟු පේනුවක් සම්බන්ධ වෙන ආකාරය තමයි මෙහි දක්වලා තියෙන්නේ. පුලිඟු පේනුව අනාවැකි කියන්නේ. පුලිඟු පේනුවකින් අපිට පුළුවනි එන්ජිමේ ක්‍රියාකාරීත්වය ගැන ගොඩක් දේවල් දැනගන්න. කියන්නේ දැන් වාහනයක පුලිඟු පේනුවක් ගලවලා ගත්තාම තියෙන ලක්ෂණ තුනක් තමයි මේ දක්වලා තියෙන්නේ. මෙතනින් ඉන්ධන වාත මිශ්‍රණය නිසරු වෙච්චාම නිසරු වෙනවා කියලා කියන්නේ අර අපි කියවනේ 14.7ට 1 අනුපාතයට තමයි නිවැරදි මිශ්‍රණය වෙන්නේ. නිසරු වෙනවා කියලා කියන්නේ එහෙම නැත්නම් ලීන් වෙනවා කියලා කියන්නේ මේ මිශ්‍රණය මීටරට ඉහළ අනුපාත වලට යනවා. එහෙම වුණොත් එහෙම මෙන්න මේ වගේ පුලිඟු පේනුවක් අපිට දකින්න හම්බෙන්නේ. පුලිඟු පේනුවක් ගල්ලා බලපුවම මෙන්න මේ වගේ හැටි. නිකන් පිච්චිච්ච ගතියක්. මේ දුඹුරු පාට ගහලා ඕවර් හීට් වෙච්ච ගතියක් තමයි මේ පුලිඟු පේනුව වල දකින්න හම්බෙන්නේ. මේකෙන් කියවෙන්නේ මිශ්‍රණය නිසරුයි. ඒ කියන්නේ මිශ්‍රණය නිවැරදි වාත ඉන්ධන මාර්ග මිශ්‍රණ අනුපාතය වෙන්නේ මේක 17.7ට එක. මීට වඩා ඉහළ අනුපාත වලට ගියාම අපිට 16ට එක 15ට එක වගේ ඒවට ගියාම මෙන්න මේ වගේ පුලිඟු පේනුවක් තමයි දකින්න හම්බෙන්නේ. මෙතන වෙලා දෙන්නේ මිශ්‍රණයේ සරු වැඩි. ඒ කියන්නේ පෙට්‍රල් වැඩි. ඒ කියන්නේ 13ට එක 12ට එක වාගේ අනුපාත වලින් තමයි එන්ජිම ක්‍රියා කරලා තියෙන්නේ. එහෙම වෙච්චාම අර කාබන් සම්පූර්ණයෙන් දහනය වෙන්නේ නැතුව කාබන් බැඳීම නිසා තමයි මෙහෙම කළු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මිශ්‍රණයේ නිවැරදිව තියෙන වාහනයක එහෙම නැත්නම් එන්ජිමක දකින්න හම්බෙන පුලිඟු පේනුවක්. ඉතින් අපිට පුලිඟු පේනුව වාහනයේ මිශ්‍රණය පිළිබඳ අනවැකි කියන්නේ. ප්‍රාථමික පරිපථය කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ කොටස් ටික. මේකට අයිති වෙනවා බැටරියේ ඉඳලා ජොල්න යතුරෙන් ප්‍රාථමික දඟරය හරහා ගලාගෙන යන ධාරාව මේ අග්‍රයෙන් ගිහිල්ලා නැත්නම් ඍණ අග්‍රයෙන් ගිහිල්ලා මේක සම්බන්ධ වෙනවා විදාහරණයේ තියෙන විස්පර්ශක තුඩු වලට සම්බන්ධ වෙලා විස්පර්ශක තුඩු හරහා භූගත වෙනවා. අපි අර කලින් දක්වපු ධාරිත්‍රකය මෙතනට සමාන්තරව සම්බන්ධ වෙලා තියෙනවා. ඒකෝට ප්‍රාථමික පරිපථයේ තියෙන කියලා ප්‍රාථමික පරිපථයට අයිති වෙන කොටස් ටික තමයි මෙහි දක්වලා තියෙන්නේ. බැටරිය මේ බොහෝ විට ඔබේ විභාගයේදී මේවා අර කෙටි ප්‍රශ්න වලට එහෙම එනවා. ප්‍රාථමික පරිපථයට අයිති කොටස්. ඔබ මේ හොඳින් ධාරණය කරගන්න ඕනේ. ඊළඟට බැටරි දඟර ජොල්න පද්ධතියක ද්විතීයික පරිපථය මෙතන දක්වලා තියෙනවා. මේ තියෙන්නේ ද්විතීයික පරිපථය. ද්විතීයික පරිපථය කියලා කියන්නේ අධි වෝල්ටීයතා පරිපථය. ද්විතීයික පරිපථයේදී වෙන්නේ අර මේ තියෙන මධ්‍ය අග්‍රය මේ තියෙන මධ්‍ය අග්‍රය. එතකොට මේ මධ්‍ය අග්‍රයට මේ ජොල්න දඟරේ මධ්‍ය අග්‍රයේ ඉඳලා ධාරාව ලැබෙනවා. අධි ශක්මතා ධාරාව. ඒ කියන්නේ හයි වෝල්ටේජ් කරන්ට් එක. වෝල්ට් ටිකක් නෙමෙයි. වෝල්ට් 20000ක් 22000ක් විතර ඉහළ ධාරාව. ඉහළ වෝල්ටීයතාවයක් සහිත ධාරාව. මේ ඉහළ වෝල්ටීයතාව සහිත ධාරාව මෙතෙන්ට ආපුවාම මේ තියෙන්නේ අපි අර ඉස්සෙල්ලා දැකපු රෝටර් එක. මේ ඊශාවට සම්බන්ධ වෙලා මෙහෙම වටේ යනවා. වටේ කැරකෙනවා. බෙදා කැරකෙනවා. මේ ධාරාව එක ඒ අවස්ථාවේදී අවශ්‍ය අවස්ථාවේදී මේ අග්‍රවලට බෙදාහන වසුනේ තියෙන අග්‍රවලට බෙදෙනවා. බෙදාගෙන එහෙම වටේ කරකිලා යනවා. උක තමයි මේ ඒතකොට මේ කොටස් ටික ඔබ දැන් මෙහි දකින්නේ මේ මෙතනදී සම්බන්ධ වෙලා තියෙන මේ අග්‍රයට බෙදනකොට මේ අග්‍රදිගේ ගිහිල්ලා මේ පුලිඟු පේනුව තුළ
පුලිඟුවක් ඇති කරපු අවස්ථාවක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඉතින් මේ කොටස් ටිකයි තියෙන්නේ ද්විතීයක පරිපතයට. හොඳයි අපි බලමු දැන් මේ ක්‍රියාවලියේ සිද්ධ වෙන විදිය. ඔබ මේ දකින්නේ අපි ඔය කලින් දැකපු පරිපතය. මේ එක එකක් ගැන බැටරිය ජොල්න අතුර ජොල්න වහරුව ඕන් කරපුවාම මම කිව්වේ මේ තියෙන්නේ ප්‍රාථමික දඟරය හරහා ධාරාව ගිහිල්ලා භූගත වෙන්නේ විස්පර්ශක තුඩු හරහා. විස්පර්ශක තුඩු හරහා භූගත වෙනවා. මේ බලන්න. දැන් අපි ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. දැන් ක්‍රෑන්ක් කරනවා. ඒ කියන්නේ එන්ජිම කරගෙනවා. එන්ජිම කරගෙනකොට එක අවස්ථාවකදී මේ විස්පර්ශක තුඩු ඈත් වෙනවා. බලන්න හොඳට විස්පර්ශක තුඩු ඈත් වෙනකොට මේ ධාරාව කියලා ආරෝපණය කරන ධාරිත්‍රකය මෙතනින් යන ධාරාව නතර වෙනවා. තවත් ඉතින් කියනවා නම් ප්‍රාථමික පරිපථය බිඳ වැටෙනවා. ප්‍රාථමික පරිපථය හරහා ගලාගෙන යන ධාරාව නතර වෙනවා. ඉතින් ඒක මේ මුළු ගන්නට සමාන රවුමක් කරගෙනකොට ඒ සිලින්ඩර් ගන්නට සමානව අරගන්න සිද්ධ වෙනවා. මොනින් බලන්න. විවෘත වුණා. ප්‍රාථමික පරිපථය බිඳ වැටෙනවා. ඒක කරන්නේ මේ කැමිය මගින්. ඉතින් එහෙම වෙනකොට ප්‍රාථමික පරිපථයේ බිඳ වැටෙනකොට ඔබ දකිනවා මේ චුම්බක බල රේඛා පෙන්නනවා. මේ හරහා වැටලා තියෙන චුම්බක බල රේඛාවන්ගෙන් ඉවන් එකපාරට ඉවර වෙනවනේ නැති වෙනවා. ඒ අවස්ථාවේදී ද්විතීයික දඟරේ අධි වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා. වෝල්ට් 22000ක පමණ අධි වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා. මේ අවස්ථාව පෙන්නනවා මේ සිද්ධි දෙක. දැන් මේ ප්‍රේරණය වෙන අධි වෝල්ටීයතාව කොහටද යන්නේ? විදාහරණ වසුනේ මැද්දට. ඒකෙන් ලැබෙනවා මේ රෝටර් එකට. රෝටර් එක මේ කෙලින් පිහිටනකොට අග්‍රයක් කෙලින් පිහිටනකොට ඒ අග්‍ර වලට ලැබිලා අදාළ පුලිඟු පේනුව දල්වනවා. අදාළ පුලිඟු පේනුවේ පුලිඟුව ඇති කරනවා. අග්‍රයට මාරු වෙනවා. අදාළ පුලිඟු පේනුවට සම්බන්ධ කරලා තියෙනවා මේ මාග්‍රය. ඔය බැටරි දඟල ජොල්න පද්ධතියක ක්‍රියාකාරීත්වය. අයි බලමු ප්ලග් එක තුලදී මොකද වෙන්නේ ස්පාර්ක් ප්ලග් එක ඇතුලේ. මේ එන ධාරාව බලන්න. මෙතන පුලිඟුවක් ඇති කරමින් තමයි භූගත වෙන්නේ අධි වෝල්ටීය ධාරාව. ඒතකොට මේ පුලිඟුව ලබා ගන්න එක තමයි ජොල්න පද්ධතියේ අරමුණ උනේ. ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩ් භූගත ඉලෙක්ට්‍රෝඩයට පාස් වෙනවා මෙතන පුලිඟුවක් ඇති කරමින්. ස්පාර්ක් එකක් හම්බ වෙනවා. මේකට කියන්නේ ස්පාර්ක් ප්ලග්. දැන් ඔබ දකින්නේ මේ මුළු ක්‍රියාකාරීත්වය බැටරි දඟර ජොල්න පද්ධතියක. දැන් අපි කතා කරමු අර මං කලින් කිව්වේ පුලිඟු පෙරයවීමක් ගැන. පෙරයවනවායි කියලා කියන්නේ දැන් පිස්ටන් එක මේ පල්ලෙහා අන්ත සීමාවේ ඉඳලා අපි දැන් මීට කලින් අපි කතා කරලා තියෙනවානේ. පහළ අන්ත සීමාවේ ඉඳලා ඉහළ මුදුන් සීමාව කරා යන ගමනේ සම්පීර්ණ පහරේදී මොකද වෙලා තියෙන්නේ? වැල්ව දෙකම වැහිලා. කපාට දෙකම වැහිලා. ඉතින් දැන් මෙන්න මෙතන තමයි TDC ඉහළ මුදුන් සීමාව. ඉහළ අන්ත සීමාව. මෙතනදී පුලිඟුව නිකුත් කරොත් එහෙම මේක දහනය වෙන්න අවශ්‍ය කාලයක් නැහැ. දැන් අපි හේනක් නැත්නම් ගිනි ගොඩක් කියමුකෝ. ගිනි ගොඩකට ගින්දර තියපුවම මේ ගිනි ගොඩ දහනය වෙන්න යම්කිසි
ඒවා ටික දහන වෙලා යන්න යම්කිසි කාලයක් ගන්නවා. ඒ වගේ තමයි මෙතන. අපි පුලිංගුවක් ඇති කරනවා මැද්දේ. මේ පුලිංගුව පැතිරිලා සම්පූර්ණ දහනය සිද්ධ වෙන්න යම්කිසි කාලයක් ගන්නවා. ඒ කාලයේදී දහනය මෙන්න පුලිංගුව මේ මුදුනේ ඇති කරොත් එහෙම මේ දහනය සිද්ධ වෙලා ඉවර වෙන්න පිස්ටන් එක ආපහු මේ පල්ලෙහාට ගියාම තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි කරන්න ඕනේ මේ සම්පීඩන පහරේ පිස්ටන් එක මුදුනට එන්න කලින් මෙහෙම මුදුනට එන්න කලින් පුලිංගුවක් ඇති කරන්න ඕනේ. පුලිංගුව නිකුත් කරන්න ඕනේ. ඒතකොට මේ පුලිංගුව නිකුත් කරන්න පාවිච්චි කරන දුර ඒ දුරත් එක්කලා මේ හදන කෝණය මේ දෙන පිස්ටන් අත හිමාන්තර රේඛාව. මේක අපි ගමු බෝරේ හිමාන්තර රේඛාව. මේ දෙක අතර හදන කෝණය අපි හඳුනනවා පෙරෙව් කෝණය කියලා. එහෙම නැත්නම් ඇඩ්වාන්ස්ඩ් ඇන්ගල්. මේ ඇඩ්වාන්ස් ඇන්ගල් එක වාහනේ වේගය මත සහ මිශ්‍රණයේ ස්වභාවය මත වෙනස් කළ යුතුයි. ඇයි? වාහනේ වේගය වැඩි වෙනකොට මෙතනින් මෙතෙන්ට යන්න ගත වෙන කාලය හුඟක් අඩු වෙනවා. ඉතින් එහෙමනම් අපි ඊට කලින් පුලිංගුව නිකුත් කරන්න ඕනේ. ඉතින් ඔහොම කරන්න ඔය ජොල්න පද්ධතියේ සකස් කරපු ඒකක දෙකක් තියෙනවා. එකක් තමයි කේන්ද්‍ර අපසාරි පෙරැවුම් ඒකකය. පෙරැයීම් සඳහා පෙරැවුම් ඒකක දෙකක් භාවිත වෙනවා. එකක් කේන්ද්‍ර අපසාරි පෙරැවුම් ඒකකය. අනිත් එක රික්ත පෙරැවුම් ඒකකය. කේන්ද්‍ර අපසාරි පෙරැවුම් ඒකකයෙන් කරන්නේ එන්ජින් වේගය මත පෙරැයීම සිද්ධ කරනවා. මොකද වේගය වැඩි කරනකොට අපි දන්නවා කැරකෙන වස්තුව කේන්ද්‍ර අපසාරි බලය වැඩි වෙනවා. අපි මේක තමයි උපයෝගී කරගෙන තියෙන්නේ මේකට. එතකොට රික්ත පෙරැවුම් මේකකින් කරන්නේ අපි දැන් වාහනේ ඒ එන්ජිමට සිලින්ඩර් වලට ඇතුළු වෙන වාතය පිළිබඳව අපිට තීරණයක් ගන්න පුළුවන් එකම සාධකය තමයි චූසන් නලහමුවේ තියෙන රික්තය. චූසන් නලහමුවේ ලොකු රික්තයක් තිබුණොත් එහෙම ඇතුළට යන වාත ප්‍රමාණය අඩු වෙනවා. එතකොට රික්තය අඩු වුණොත් එහෙම වාත ප්‍රමාණය වැඩි. එතකොට අපි චූසන් නලහමුවේ තියෙන රික්තය මත පෙරැවුම් එකකක් ක්‍රියාත්මක වෙන්න සකස් කරලා තියෙනවා. මේ තියෙන්නේ කේන්ද්‍ර අපසාරි පෙරැවුම් ඒකකයට අයිති කොටස්. මේ කේන්ද්‍ර අපසාරි පෙරැවුම් ඒකකය මගින් මේකට අයිති කොටස් ටික බලමු. මේ දෙන ඊශාවට අපි මේ පෙරැවුම් ඒකකය සම්බන්ධ වෙන ආකාරය මේ තියෙන්නේ. මෙතන තමයි කැමිය සම්බන්ධ වෙන්නේ. අපි අර කරවු මුළු හතර දෙමිච්ච කැමිය සිලින්ඩර් ගණනට සමාන මුළු ගණනක් තියෙන කැමිය සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. එතකොට මේ තියෙන ඉගුලුම් බාර එහෙම නැත්නම් අපි මේවට කියනවා ප්‍රයිවේට්ස් ඉගුලුම් බාර විහිදුම් බාර කියලා කියනවා. ඒවට දීලා තියෙන ස්ප්‍රින් ලෝඩ් එකක්. ස්ප්‍රින් එකකින් සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට වේගයෙන් කැරගෙනකොට මේවා කේන්ද්‍ර ප්‍රසාරී බලය නිසා දෙපැත්තට විහිදෙනවා. ඒ විහිදෙනකොට මේ කැමිය යම් ප්‍රමාණයක් රොටරේ කරගෙන පැත්තටම හැරෙනවා. ඒක මගින් අර පුලිංගුව නිකුත් වෙන අවස්ථාව ඉදිරියට යනවා. කියන්නේ කලින් පුලිංගුව නිකුත් වෙනවා. මේ තියෙන අවස්ථාව. කලින් පුලිංගුව නිකුත් වෙන්න නම් දැන් මේ මෙහෙම හිතමුකෝ. මේ වේට්ස් දෙක ඈත් වෙනකොට මේක යම් ප්‍රමාණයක් යම් ඇන්ගල් එකක් හැරෙනවා. ඉතින් මේ වේට්ස් දෙක ඈත් වෙන ප්‍රමාණය තීරණය කරන සාධක වෙන්නේ මෙන්න මේ දුනු සහ මේ එකකේ කරගෙන වේගය. ඊශාව කරගෙන වේගය. දුනු වල ආතතිය අභිබවාගෙන මේවා දෙපැත්තට ඈත් වෙනකොට අපි අර කතා කරපු ඇඩ්වාන්ස් ඇන්ගල් එක වැඩි වෙනවා. විහිදුම් බාර ඈත් වෙනවා. ඈත් වෙනකොට මේ කැමිය යම් අංශ ගණනක් ඉදිරියට හැරෙනවා. මේ යාන්ත්‍රික උපක්‍රමය නිසා තමයි කැම් ඇන්ගල් එක එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ඇන්ගල් එක එහෙම නැත්නම් පෙරයුම් කෝණය වැඩි වෙන්නේ. මේ තියෙන රික්ත පෙරයුම් මේකක. මේ රික්ත පෙරයුම් මේකකයක් හැදිලා තියෙන්නේ අපි මේකට කියනවා මේ විස්පර්ශක තුඩු සම්බන්ධ කරලා තියෙන තැටිය
මේකට කියන අවර තැටිය කියලා බෙදා හරිනේ. මේ අවර තැටිය මත තමයි විස්පර්ශක තුඩු යුගලය සම්බන්ධ කරලා තියෙන්නේ. මේ යුගලය සම්බන්ධ වෙලා තියෙන යුගලය අර රොටර් එක අපි අර කතා කරපු රෝටර් එක කැරගෙන දිශාවට විරුද්ධ දිශාවට අවර තැටිය අදින එක තමයි මෙතනදී කරන්නේ. ඒක කරන්නේ රික්තය මගින්. රික්ත සිලින්ඩරයක් යොදලා තියෙනවා. රික්ත පෙරවුම් එකකයක් යොදලා තියෙනවා. සම්බන්ධක අතක් මගින් මේකට සම්බන්ධ කරලා තියෙන අවර තැටියට. දැන් මේ රික්තය මෙතෙන්ට බලපාපුවාම අර නලහමුවේ තියෙන රික්තය මෙතෙන්ට බලපාපුවාම මේ දුනු පීඩනය අභිභවාගෙන මේ ප්‍රාචීරයක් තියෙනවා මේකේ. මේ ප්‍රාචීරය මෙහාට ඇදෙනවා. ඒ ඇදෙනකොට අවර තැටිය ඊට අදාළ ප්‍රමාණයකින් අපි අර රොටරේ කැරගෙන පැත්තට විරුද්ධ දිශාවට කැරගෙනවා. මේ තියෙන සිද්ධිය. මේ තියෙන්නේ චූසන නලහමුව මේ කාබුරේටර් එක ගාවින් සම්බන්ධ කරලා තියෙනවා මේ චූසන නලහමුවට මේ නලය. මේ නලයෙන් දැනෙන රික්තය මෙතෙන්ට දැනෙනවා මේ රික්ත කුටීරයට ප්‍රාචීරයට දැනෙනවා. මේ රික්ත කුටීරයට දැනෙන ප්‍රාචීරයට දැනෙනවා. මේ ප්‍රාචීරයට දැනෙච්චාම මේ ප්‍රාචීරය මේ දුන්නු පීඩනය අභිභවාගෙන මෙහාට ඇදෙනවා. ඇදෙනකොට මේ දණ්ඩ මේ සම්බන්ධක දණ්ඩ මගින් අවර තැටිය රොටරේ කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකෙනවා. ඒ කියන්නේ ඒකේ අදහස් වෙන්නේ දැන් මේක නිසාත් මේකකේ නිසාත් පෙරයුම් කෝණය වැඩි වෙනවා. ඒතර පෙරයුම් කෝණය වැඩි වෙන්න මෙතනදී බලපාන සාධකය වෙන්නේ චූසන නලහමුවේ තියෙන රික්තය. රික්තය වැඩි වෙනවා කියලා කියන්නේ ඇතුළට යන වාත ප්‍රමාණය අඩු වෙනවා. ඇතුළට යන වාත ප්‍රමාණය අඩු වෙනකොට ඇතුළට යන ඉන්ධන වාත මිශ්‍රණය අඩු වෙනකොට අපි දන්නවා වැඩි වෙලාවක් ගන්නවා ගිනි ගන්න. කියන්නේ දහනය අවසන් වෙන්න වැඩි වෙලාවක් ගත වෙනවා. මේ වැඩි වෙලාව දෙන්න තමයි අපි මේ ඒකකයේ යොදලා තියෙන්නේ. අපි මේකට ඒකට කියනවා රික්ත පෙරයුම් ඒකකය කියලා. ඒතකොට ඔය දෙකම එකතු වෙලා ඒ කේන්ද්‍ර අපසාරී පෙරයුම් ඒකකය කියන්නේ වේගය මත ක්‍රියා කරන පෙරයුම් ඒකකය සහ රික්ත පෙරයුම් ඒකකය කියන දෙකම එකතු වෙලා තමයි හදන්නේ සම්පූර්ණ කෝණය. සම්පූර්ණ පෙරයුම් කෝණය. එතකොට සමහර බෙදාහරිනයන් වල දැන් පැරණි බෙදාහරිනයන් වල ඇත්තටම රික්ත පෙරයුම් එකකේ නැතිව තියෙනවා. රික්ත පෙරයුම් එකකය තියෙන නවීන බෙදාහරින වල. හැබැයි කේන්ද්‍ර අපසාරී පෙරයුම් එකකේ නම් හැම එකෙම වගේ තියෙනවා. ඉතින් මේකත් තවත් දියුණු කරපු අවස්ථාවක්. රික්ත පෙරයුම් එකකේ සහ ඒකට අපි දැනගන්න ඕනේ පෙරයීම සඳහා පාවිච්චි කරන ඒකක දෙකක් තියෙනවා. මේ තියෙන රික්ත පෙරයුම් එකකේ අපි කලින් බැලුවේ කලින් පෙන්නුවේ කේන්ද්‍ර අපසාරී පෙරයුම් එකකය. මේ තියෙන ওই දෙකම එකතු වෙලා තියෙන විදිය. මේ දෙකම එකතු වෙලා තමයි හදන්නේ සම්පූර්ණ පෙරයුම් කෝණය. මේ දෙන්නේ යාන්ත්‍රික පෙරයුම් එකකේ එහෙම නැත්නම් කේන්ද්‍ර අපසාරී පෙරයුම් එකකේ ඒකෙන් කරන්නේ අර කැමිය ඉස්සරහට කරවනවා කැරකෙන පැත්තටම තව අංශ කිහිපයක් ඉදිරියට යවනවා. මෙයා කරන්නේ රික්ත පෙරයුම් එකකින් කරන්නේ අවර තැටිය. අවර තැටිය කියලා කියන්නේ විස්පර්ශක තුඩු සම්බන්ධ කරලා තියෙන තැටිය. කැරකෙන පැත්තට රෝටරේ කැරකෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට අදිනවා. ওই දෙකම එකතු වෙලා තමයි සම්ප්‍රයුක්ත කියන්නේ සම්පූර්ණ පෙරයුම් කෝණය හැදෙන්නේ. මේ පෙරයීම කරන ආකාරය ප්‍රායෝගිකව ඇතරම මේ බෙදාහරිනය සවි කරලා තියෙන තැනින් කරකෝලා මේ දෙන්නේ ටයිමින් ටෝච් කියලා අපි හඳුන්වන එක. මේකේ පුලිඟුව නිකුත් වෙනාට තමයි මේ එළිය නිකුත් වෙන්නේ. ඒ එළියට මේකේ සලකුණක් පේනවා. මෙතන වයර් සම්බන්ධ කරලා තියෙන විදිය. පෙරයවුම මේකේ පෙන්නනවා. බලන්න ඇතුල් වාතය ඇතුල් වෙනවා. පුලිඟුව නිකුත් වෙනවා කලින්. පුලිඟුව කලින් නිකුත් වෙනවා බලන්න. TDC වලට එන්නේ ඉස්සෙල්ලා. ඉහළ මුදුන් සීමාවට එන්නේ ඉස්සෙල්ලා. පුලිඟුව නිකුත් වෙන අවස්ථාව බලන්න අපි ටයිමින් ටෝච් එකක් කියලා එකක් පාවිච්චි කරනවා.
මේ දෙන්නේ කේන්ද්‍ර ප්‍රසාරී පෙරහැවුම් ඒකකයක කොටස්. මේ වේට්ස් දෙක ඈත් වෙනකොට කේන්ද්‍ර ප්‍රසාරී පෙරහැවුම් ඒකකයෙන් ඇන්ගල් එක වෙනස් වෙන විදිය බලන්න. පෙරහැවුම් කෝණය වෙනස් වෙනවා. මේ පළු දෙක ඈත් වෙනකොට කැමිය හැරෙනවා. කැරකෙන දිශාවටම හැරෙනවා. විස්පර්ශක තුඩු ඈත් වෙන විදිය කැමියත් එක්ක. අපි නිරීක්ෂණය කරන්න පුළුවන් උපකරණ පාවිච්චි කරලා. උදාහරණ වසුන මේ තියෙන රික්ත පෙරහැවුම එකක. මේක සම්බන්ධ වෙන්න ගිහිල්ලා මැනිෆෝල්ඩ් එකට. මේ මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. ඒතර මෙතන තියෙන රික්තය දැනෙනවා රික්ත කුටීරයට. ඒකකේ රික්ත කුටීරයට. බලන්න වෙන දේ. ඒ රික්තය එනකොට මේ ඩයල් එක කරගෙනවා. අවුරුද්දට කරගෙනවා. ওই සිද්ධිය තමයි වෙන්නේ. රික්තය දැනුණා. මේ තියෙන වාතය ඇදුණා. රික්තය දැනෙනකොට අවුරුද්දට මෙහාට හැදෙනවා. රික්ත පෙරහැවුම් එකකේ ක්‍රියාකාරීත්වය. මේ තියෙන්නේ විවිධ එන්ජිම් සඳහා නිෂ්පාදකයෝ හදලා තියෙන විවිධාකාර වූ විස්පර්ශක තුඩු. සාමාන්‍ය ව්‍යවහාරයේ මේක සාමාන්‍ය කාර්මිකයෝ හඳුන්වනවා ප්ලැටිනම් පොයින්ට් කියලා. ප්ලැටිනම් පොයින්ට් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ඒවා. ඉතින් මේ කලින් කලට රිප්ලේස් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. මොකද මේක කාලයක් යනකොට මේ රබින් බ්ලොක් එක එහෙම නැත්නම් ඇතුළුම ගෙවෙනවා. ඒත් එක්කම මෙතන පිච්චෙනවා. මේ ප්ලැටිනම් කියන ලෝහය බොහොම මිලාදික ලෝහයක්. තද ලෝහයක්. ඒකේ ප්ලැටිනම් ආලේප කරපු විස්පර්ශක තුඩු තමයි මේවට යොදන්නේ. ඒකෝට කලින් කාලට මේවා මාරු කරන්න ඕනේ. ඩුවල් ඇන්ගල්. ඒ කියන්නේ කැමි කෝණය. කැමි කෝණය කියලා අපි මේක හඳුන්වනවා. ඩුවල් ඇන්ගල් කියලා කියනවා. ඩුවල් ඇන්ගල් කියන එකෙන් අදහස් කරන්නේ විස්පර්ශක තුඩු වැසී ඇති කාලය තුල කැමිය කැරගෙන අංශ ගන්න. මේ තියෙන ඩුවල් ඇන්ගල් එක. ඩුවල් කෝණය. තුඩු වැසීමත් තුඩු විවෘත වීමත් අතරතුර කැමිය කැරගෙන අංශ ගන්න හඳුන්වනවා කැමි කෝණය කියලා. ඒතර මේ කැමි කෝණය අගේ ඊට වැදගත්. මොකද මම ප්‍රාථමික පරිපථය තුල ධාරාව ගලාගෙන යන කාලය තමයි මෙතනින් තීරණය වෙන්නේ. මේ කාලය ඊට වැදගත් වෙනවා පුලිංගුවේ ක්වොලිටි එකට. පුලිංගුවේ ප්‍රබලතාවය, පුලිංගු ප්‍රබලතාවයට. ඩුවල් ඇන්ගල් එක එහෙම නැත්නම් කැමි කෝණය සාමාන්‍යයෙන් නිෂ්පාදකයෝ දීලා තියෙනවා. නිෂ්පාදක උපදෙස් වලින් තමයි මේක ලබා ගන්න ඕනේ. තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය ඩුවල් ඇන්ගල් එක දීලා තියෙනවා නිෂ්පාදකයෝ. නමුත් මෙහි දලාගේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සමීකරණයට පාවිච්චි කරලා. දැන් වටයක් කියලා කියන අංශක 360ක් නේ. ඒක බෙදනවා n වල. n කියන්නේ සිලින්ඩර් ගන්න. එතකොට එක සිලින්ඩරයකට අයිති වෙන ඒ වටේ තියෙන අංශ ගන්න ලැබෙනවා. ඒක වැඩි කරනවා. ඒ අංශ ගන්නෙන් 0.6න් වැඩි කරපුවාම එන උත්තරේ. කියන්නේ 60ක්. තුඩු වැහිලා තියෙන්න ඕනේ. විස්පර්ශක තුඩු ඔය කැමිකෝණය තීරණය වෙන සාධකය තමයි විස්පර්ශක තුඩු පරතරය. අපි නිවැරදි පරතරයට මේ සකස් කළොත් ඊටම නිවැරදි පරතරයට මෙතන සකස් කළොත් මේ පරතරය කොහොමද ඇවිල්ලා තියෙන්නේ? සම්පූර්ණ විවෘත වෙන අවස්ථාවක නේද මේ තියෙන්නේ. බලන්න මේ ඇතිල්ලුම මේ මුල්ලට ඇවිල්ලා දැන් උපරිම විවෘත වෙලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපි විස්පර්ශක තුඩු පරතරය චෙක් කරන්නේ. මේකට පාවිච්චි කරන්නේ ස්පර්ශාමානයක්.
ස්පර්ශ සාමාන්‍යයක් මෙතෙන්ට ඇතුල් කරලා ඒ මේ අතර තියෙන පරතරය පරීක්ෂා කරනවා. ඒක සීරු මාරු කරන්න උපක්‍රම දීලා තියෙනවා. මේ දෙන්නේ මේ ස්ක්‍රූප් ඇන දෙක බුරුල් කරලා මේ ඇන දෙක බුරුල් කරලා අපිට පුළුවනි මේ අපි මේකට කියනවා සචල තුඩ කියලා. මෙතන අචල තුඩ සචල තුඩ සහ අචල තුඩ අතර පරතරය සීරු මාරු කරනවා. මේ දෙන්නේ අවස්ථාව. ඔබට මේක ප්‍රැක්ටිකල් එකක් විදිහට කරන්න තියෙනවා ඔබේ සිලබස් එක තුල. එතකොට මේ ප්‍රැක්ටිකල් එක කරන විදිහ මට ඇත්තට ප්‍රැක්ටිකල් එකේදී මෙතන කරලා පෙන්නන්න විදියක් නැහැ නේ. නමුත් මේ කරන විදිහ තමයි මේ තියෙන්නේ. මේ තියෙන ස්ක්‍රූප් නියන. මේ එක අතකින් ස්ක්‍රූප් නියන අල්ලගෙන අපි මේ කරකවන ගමන් මේ තියෙන්නේ ස්පර්ශ සාමාන්‍යයේ අදාළ පරතරය සාමාන්‍යයෙන් 100 කියලා කියන්නේ මිලිමීටර් 0.3.5 0.4 අතර අගයක් තමයි විස්පර්ශක තුරු පරතරය තියන්නේ. නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් ඒක හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. විස්පර්ශක තුරු පරතරය සීරු මාරු කරන විදිය තමයි ඔබ මේ දකින්නේ. මෙහි මේ වීඩියෝ රාම් වලින් පෙන්වන්නේ කොහොමද විස්පර්ශක තුඩු යුගලයක් අලුතෙන් සවි කරන්නේ කියන එක. උදාහරණ පියන ගලවනවා. රෝටර් එක ගැලෙවුවා. ගියර් නියුට්‍රල් කළා. එන්ජිම කරකව ගන්න. එන්ජිම කරකවලා විස්පර්ශක තුඩු ඈත් වෙන අවස්ථාවට කියන්නේ පරතරේ පවතින අවස්ථාවට ගත්තා. විදුලි සම්බන්ධකම් ඉවත් කළා. විස්පර්ශක තුඩු යුගලේ අපි ওই ස්ක්‍රූප් එක වලින් ගලවලා ගන්න පුළුවන්. අලුත් විස්පර්ශක තුඩු යුගලේ. මේ තියෙන අවරත ඇටිය. මේක නිකම්ම හයි කරන්නේ නැතුව අවරත ඇටියත් ගලවලා අරගෙන ඇතුලේ තියෙන මේ මේවා ටිකත් සුද්ධ කරලා ඒකට තෙල් ටිකක් එහෙම දාලා ඒ කියන්නේ මේ තියෙන කේන්ද්‍ර අපසාරි පෙරයවුම් මේකකේ මට තෙල් පොඩ්ඩක් එහෙම දාලා තමයි අපි ඕක කරන්නේ. බලන්න. නැවත ගැලවෙන්නේ නැහැ නේ. ඒකින්ද අපි ඕකට තෙල් ටිකක් දානවා. අවරත ඇටිය සවි කරනවා. අර රික්ත පෙරවුම් එකේ ගෙනාලය මේක එක් කරන්න පුළුවන් වැඩ කරනවද කියලා රික්තේ මත අයි කරන්නේ ඉතින්ලා දැන් තමයි විස්පර්ශක තුඩු යුගලේ සවි කරන්නේ. wire connection විදුලි සම්බන්ධතා දෙනවා. ස්පර්ශක තුඩු පරතරය සකස් කරනවා. සකස් කරන ආකාරය බලන්න. රෝටරේ සම්බන්ධ කරනවා. වසුන සම්බන්ධ කරනවා. දෙපැත්ත ක්ලිප් කරනවා. අපි ඔය දකින්නේ ඩුවෙල් ඇන්ගල් එක මයින්න පුළුවන් මීටරයක්. මේකෙන් ටැකෝමීටර් එකක්. ඒ කියන්නේ ඉන්ජිමේ වේගය මයින ටැකෝමීටර් එකක්. මෙතෙන් ඩුවෙල් ඇන්ගල් එක මයින මීටරයක්.
එහෙම නැත්නම් කැමි කෝණය මයින මීටරේ. ඒ කැමි කෝණය නිවැරදිව නැත්නම් නැවත අපිට විස්පර්ශක තුඩු සකස් කරගන්න වෙනවා. කැමි කෝණය නිවැරදි කරගන්න වෙනවා. ඔය එන්ජිමක දහන පිළිවෙල කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අනුගාමී පිළිවෙලට නෙමෙයි එන්ජිමේ ප්ලග් වයර් සම්බන්ධ කරන්නේ. සිලින්ඩර් 3ක දහන පිළිවෙලක් මේ තියෙන 1 3 2. සිලින්ඩර් 4 පවතින දහන පිළිවෙල දෙකක්. ඒක තීරණය කරන්නේ අතරම නිෂ්පාදකයෝ. 1 3 4 2 1 2 4 3 ෆයරින් ඕඩර්. ඒ සිලින්ඩර් 6ක තියෙන දහන පිළිවෙල දෙකක්. 1 5 3 6 2 4 1 4 2 6 3 5. එතකොට ඔය වගේ දහන පිළිවෙලට තමයි අපි ප්ලග් වයර් එහෙම නැත්නම් පුලිඟු පේන වලට සම්බන්ධ වෙන අධි වෝල්ටීය තාර හැන් සම්බන්ධ කරන්නේ. මේ තියෙන බැටරි දඟර ජොලන පද්ධතියක ඇති වෙන්න පුළුවන් දෝෂ. ධාරිත්‍රිකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්න පුළුවන්. පුලිඟු පේන වල කාබන් බැඳිලා තියෙන්න පුළුවන්. එහෙම වෙච්චාම පුලිඟු පේන හරියට දැල් වෙන්නේ නැහැ. පේනු පරතර වෙනස් වෙලා තියෙන්න පුළුවන්. පේනු පරතර අපිට ඒක සුද්ධ කරලා එල්ලලා පරතර හදන්න වෙනවා. සාමාන්‍යයෙන් පේනු පරතරත් සාමාන්‍ය බැටරි දඟර ජොලන පද්ධතියක පේනු පරතර වෙන්නේ 160ක් කියන්නේ මිලිමීටර් 0.6ක් විතර. ඒක වෙනස් වෙනවා. කියන්නේ නිෂ්පාදකයෝ නියම කරන ගාණ තියන්න ඕනේ. 6ත් 7ත් අතර 0.6ත් 0.7ත් අතර ප්‍රමාණය තමයි තියෙන්නේ. පේනු අක්‍රිය වෙලා තියෙන්න පුළුවන්. විස්පර්ශක තුරු පිලිසිලා තියෙන්න පුළුවන්. පරතර වෙනස් වෙලා තියෙන්න පුළුවන්. රැහන් සම්බන්ධතා දෝෂ සහිත වෙලා තියෙන්න පුළුවන්. අපි දැන් මෙච්චර කියපු ඒවායේ සාරාංශය මේ දකින්නේ. බැටරි දඟර ජොලන පද්ධතියට ප්‍රධාන සංරචක අපි කිව්වා. ඒත් එක්කම ජොලන යතුර ගැන කතා කළා. ජොලන දඟරය ගැන කතා කළා. එහි ප්‍රාථමික පරිපථය සහ ද්විතීයික පරිපථය ගැන. බෙදාහරින මගින් කාර්යයන් 3ක් ඉටු කරනවා. විස්පර්ශක තුඩු දරාගෙන ඉන්නවා. අධි වෝල්ටිතා ධාරාවකට ඒක ඉවහල් වෙනවා. පෙරයුම සිදු කරනවා. ඒත් එකම බෙදනවා. ඔය තුන තමයි බෙදාහරින මගින් කරන්නේ. ඒ අදාළ බලපාර සඳහා අවශ්‍ය අවස්ථාවේදී තමයි ඔක කරන්නේ ටයිමින් හදා ගන්නවා. ඉලෙක්ට්‍රෝඩ යුගලයක් හපේනවා පුලිඟු පේනවා. දැන් අපි මේ පාඩම සාර්ථක කරගන්න ඔබට දීලා තියෙනවා ඇගීම. මෙහි තියෙන ඒවට උත්තර ලියන්න. පෙට්‍රල් එන්ජිමකට ජොලන පද්ධතියක් ඇයි ඕන වෙන්නේ? බැටරි දඟර ජොලන පද්ධතියක ඇති බෙදාහරණයෙන් ඉටු කරන මෙහෙයන් තුන අපි කිව්වා. සිලින්ඩර් 3ක් සහිත එන්ජිමක බැටරි දඟර ජොලන පද්ධතියක පරිපසනහනක් දැන් ඔබට අඳින්න පුළුවන්. ඒ කොටස් නම් කරන්න පුළුවන්. තනි සිලින්ඩර් පෙට්‍රල් එන්ජිම සඳහා යොදා ගන්න බැටරි ජොලන පද්ධතියක බෙදාහරණයක් අවශ්‍ය නැති අය කියලා පැහැදිලි කරන්න පුළුවන්. මොකද බෙදාහරණයක් ඕනේ නැහැ. එක සිලින්ඩරේ තියෙන්නේ. පැවරුමකුත් දීලා තියෙනවා. නවීනතම වාහන එන්ජිම් සඳහා බැටරි දඟර ජොලන පද්ධති යොදා නොගන්න හේතු. ඒ කියන්නේ බැටරි දඟර ජොලන පද්ධතියක තියෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා කරුණු විමර්ශනය කරන්න. ඒවට දැන් දාලා අලුත් ඒවට දාලා තියෙන ජොලන පද්ධති ගැන කරුණු විමර්ශනය කරන්න. හොඳයි, අපි මේ පාඩම සඳහා තියෙන කාලය මෙයින් අවසන් වෙනවා. අපි නැවත ඊළඟ පාඩමේදී මුණ ගැහෙමු. ආයුබෝවන්.